ධර්මානුශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී, කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී, රන්මුතුගල භික්ෂු අධ්‍යාපන ආයතන මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත පූජනීය දේපේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් අංක 171 පමුණුව මිනුවන්ගොඩ පදිංචි NHA නන්දසිරි මහතා, අංක 66A නිවන්දම ජා එල පදිංචි MAD චන්ද්‍රවංශ මහතා සහ සහෝදර සහෝදරියන්, පන්නිපිටිය මහල් වරාව තොටගමුව පදිංචි භද්‍රානි සහ අශෝක තොටගමුව, ඇල්හේන් කනත්ත දියලප්පේ අකුරැස්ස පදිංචි AP ගුණවතී මහත්මිය සහ සිරියා වතිරණ මහත්මිය, තිස්පා පොත්ත ඇලබඩගම පන්නල පදිංචි NK අගෝනුනා මහත්මිය, අංක 6B ගණේපොළ කොටුගොඩ පදිංචි LM ලයනල් ගුණතිලක මහතා. සුපින්නතුනි, අද ධර්මදේශනාව අංගුත්තර නිකායේ සංවර ප්‍රධාන සූත්‍රයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අපි හැමෝතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. චත්තාරිමානි භික්ඛවේ පදානි කතමානි චත්තාරි සංවරප්පදානං පහනප්පදානං භාවනප්පදානං අනුරක්ඛනප්පදානං තීති. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ ජාතික ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට. ලෞතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මේ ලෝකයාට මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න අපට භාග්‍ය ලැබෙනවා කියලා කියන්නේ පින්වත්නි, අපගේ ජීවිතයේ සුවිශේෂී වූ අවස්ථාවක්. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ ඒ කාරණාවයි. මිනිස්සෙක් විදිහට අපේ ජීවිතය අපි උදා කරගෙන තියෙනවා. ඒ මනුස්ස ආත්මයක් ළඟා කරගත්ත අපි තවත් සුවිශේෂී වූ පිරිසක් බවට පත්වෙලා තියෙනවා. ඒ තමයි මේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලට ලැබීම. ලෝකේ ලබන දේවල් අපි ගොඩාක් තියෙනවා. ඒ කිසිම දෙයකින් නොලැබෙන වටිනාකමක් ශ්‍රී සද්ධර්මය ලැබීම තුළ අපට ලැබිලා තියෙනවා. මිනිස්සෙකුගේ වටිනාකම තියෙන්නේ ප්‍රඥාව තියෙනවා නම් විතරයි. පඤ්ඤා නරාණං රතනං කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඒ කාරණාව. මේ ප්‍රඥාව ළඟා කරගන්න අපිට වෙන කිසිම මාර්ගයක් නැහැ. ප්‍රඥාව ළඟා කරගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම පමණයි. ධර්මය පරිශීලනය කිරීම තුළ තමයි ප්‍රඥාව ළඟා කරගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රඥාව තමයි මිනිසෙකුට වටිනාකම ගෙනල්ලා දෙන්නේ. ඒ උතුම් ප්‍රඥාව අපේ ජීවිතවලට ළඟා කර ගැනීම පිණිස මේ උතුම් දේශනාව
උපකාර වේවා කියලා අපි පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දවසක් සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනාවක් පවත්වනවා. මේ දේශනාව නම් කරලා තියෙන්නේ සංවර පධාන සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චර කියන වර්ගයට අයිති දේශනාවක් තමයි සංවර පධාන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත කරලා තියෙන මේ ත්‍රිපිටකයේ ඒ සූත්‍රයන් නම් කරලා තියෙන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ සූත්‍රයේ අන්තර්ගතය අනුව නම් කරලා තියෙනවා. ඒ වගේම ඒ සූත්‍රයට සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේ හෝ එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් හෝ එහෙම නැත්නම් කිසියම් පුද්ගලයෙකුගේ නමක් එක්ක සූත්‍රයේ නම් කරලා තියෙනවා. එහෙම නැත්නම් සූත්‍ර නම් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා ඒ සූත්‍රයේ පළවෙනි කාරණාව අරමුණු කරගෙන. දැන් ඒ වගේ දේශනාවක් තමයි මේ සංවර පධාන කියලා සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ සංවර පධාන කියලා කියන්නේ වීරිය වඩන එක ආකාරයක් දක්වන තැනක් තමයි මේ අවස්ථාව. මේකෙදී ආකාර 4ක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් යටපත් කරගෙන කෙලෙස් දුරු කරගන්න මාර්ග 4ක් විදියට මේ දේශනාවේදී සඳහන් කරනවා. චත්තාරි මානි භික්ඛවේ පධානි, මහණෙනි ප්‍රධාන වීරිය වඩන ආකාර 4ක් තියෙනවා. කතමානි චත්තාරි, කවර 4ක්ද? සංවර පධානං, සංවර පධානං කියලා කිව්වේ සංවරය තුලින් කෙලෙස් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් ආකාරයක් පෙන්නනවා දේශනාවේ පහාන පධානං, ප්‍රහාණය කිරීම තුලින්, ඈත් කිරීම තුලින් ඒ හැකියාව තියෙනවා. ඊළඟට භාවනා පධානං, වැඩිම තුල, වීරිය වැඩිම තුල කෙලෙස් යටපත් කරගන්න හැකියාව තියෙනවා. අනුරක්කන පධානං, අනුරක්කනක් කියලා කියන්නේ රකින්නවට කියනවා රක්කන, අනුරක්කන කියලා කියනවා අනුව රකින්නවා. එයට අනුව රැක ගැනීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තුලිනුත් කෙලෙස් යටපත් කරගන්න හැකියාව තියෙනවා. පින්වත්නි, අපි මේ සංසාර ගමනේ ගමන් කරන්නෙම කෙලෙස් නිසා. මේ කෙලෙස් නොඑක් ආකාරයෙන් ධර්මයේ පෙන්눔 කරලා තියෙනවා. රාග, දෝෂ, මෝහ කියලා 3 ආකාරයක් පෙන්වනවා. ඒ වගේම පංච නීවරණ ධර්ම කියලා 5ක් පෙන්වනවා. මේ විදිහට කෙලෙස් 1500ක් තියෙන බව ඔබ අහලා තියෙනවා. රේණුකාණී චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කෙලෙස් 1500 කියන ග්‍රන්ථය තුල එය මැනවින් විස්තර කරලා තියෙනවා. මේ කෙලෙස් කියලා කියන්නේ
අපිව මේ සසරට නැවත නැවතත් එකතු කරන්න හැකියාව තියෙන ශක්තිය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ධර්මයක් කියලා දේශනා කරන්නට යෙදුනෙම මේ සසර ගමන පිළිබඳව හොඳ අවබෝධයක් ලැබපු නිසා. බුදුරජාණන් වහන්සේ වරකදි සඳහන් කරනවා, යම්කිසි කෙනෙක් ඔබේ ඉදිරියට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා නම්, මොකද්ද ඉල්ලීම? උල් 100ක් කැනලා, එය උදේට උල් 100ක් කැනලා, දවල්ටත් උල් 100ක් කැනලා, හවසටත් රාත්‍රියටත් උල් 100ක් කැනලා, කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒ උල් 300 ගානේ ඇනලා අවුරුදු 100කින් මේ සංසාර ගමන නිමා කරලා දෙනවයි කියලා, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකට කැමති වෙන්නලු. මොකද ඊට වඩා භයානකයි මේ සසරේ විඳින්න වෙන වේදනාවන්. ඊට වඩා වේදනාකාරී ගමනක් තමයි මේ සසර තුල ගමන් කිරීම තුල ලැබෙන්නේ. ඒ නිසා එවැනි වූ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට ලෝකයෙන් එතර කරන්න බෑ. එහෙත් යම්කිසි කෙනෙක් එසේ කිව්වත් ඒකට කැමති වෙන එක හොඳයි මේ සසරට එකතු වෙනවට වඩා. දැන් අපිට පේනවා මේ වර්තමානය තුල ලෝකේ කොච්චරනම් වේදනාකාරී ජීවිත විඳින්න වෙනවද? අතීතයේත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි, අනාගතයේත් අපිට මීට වඩා වේදනා විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ සසරේ අපි ගමන් කරනකොට නොවිඳිනා දුක් වේදනාවන් විඳලා තියෙනවා. අපිට මේ අවස්ථාවේදී යම් යම් දේවල් දැනෙනකොට අපිට හිතෙනවා මේ එක අවස්ථාවක් විතරයි කියලා. නමුත් පින්වත්නි, අපිට මේ විඳින්න වෙන්නේ මේ භව ගමන තුල එක අවස්ථාවක් විතරයි. ඊට වඩා අපි වේදනා විඳලා තියෙනවා මේ සසරදී. විඳින්න තියෙනවා අනාගතේ. ඒ නිසා මේ සසරට සත්වයා ඇතුළත් වෙනවට බුදුහාමුදුරුවෝ අකමැති. ඒ නිසාම උන්වහන්සේ මේ සසරගත සත්වයා සසරෙන් මුදවන්න 45 වසක් මුළුල්ලේ ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. ඒ කෙලෙස් දුරු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන් වලදී දේශනා කරන්නට යෙදුණා. අපි ඒ ආකාරයන් පිළිබඳව දැන හඳුනා ගැනීම තුළ අපට ඇතිවෙන කෙලෙස් යටපත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔබට මේ දේශනාව අපි කියලා දෙන්න කල්පනා කළේ. අපි දන්නවා අද වර්තමානයේ වෙනකොට බහුල වශයෙන් කෙලෙස් උපදින කාලයක්. මේ කාලය කෙලෙස් අධික කාලයක්. වටපිටාව බැලුවත්, මගතොටේ ගමන් කළත්, නිවෙස්වල වාසය කළත් කෙලෙස් අධිකව කටයුතු කරන්න සිද්ධ වෙන කාලයක්. අපි මේ ඉපදලා ඉන්න කාලය කෙලෙස් අධික කාලයක්. ඒ නිසා තමයි අපිට පත්තරයක් ගත්තාම, එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් ඇහුවාම ඒ තුල වැඩිපුරම අපරාධ සිද්ධ වෙච්ච ඒවා අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි මේ කාලයට අනුව තව තවත් උත්සාහවන්ත වෙන්න ඕන කෙලෙස් යටපත් කරගෙන ජීවිත පවත්වන්න. ඒ අනුව අපිට මේ දේශනාව උපකාර වෙනවා. සංවරය තුලින් පින්වත්නි කෙලෙස්
යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. සංවර පදහානං කියලා කිව්වේ ඒ කාරණාවයි. බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා කතමංච භික්කවේ සංවර පදහානං. ඉද භික්කවේ භික්ඛු චක්කුණා රූපං දිස්වාන න නිමිත්තක් ගාහි හෝති. නානු ව්‍යංජනක් ගාහි හෝති. යත්තාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තා අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අනුවාසදෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි සංවර පදහානය කියලා කියන්නේ මොකද්ද? මේ සංවර පදහානය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මේ ඉන්ද්‍රිය සංවරයට පත් කර ගන්නවා නම් ඉන්ද්‍රිය පහක් තියෙනවා ඇස කන නාසය දිව ශරීරය කියලා. මේ ඉන්ද්‍රියන් පංචකය අපිට ඕන විදිහට මෙහෙව ගන්න පුළුවන්කම තියෙනවා. අපි කැමති අයහපත් විදිහට මෙහෙවන්න නම් එයටත් හැකියාව තියෙනවා. අපි කැමති යහපත් විදිහට මෙහෙවන්න නම් එයටත් මේ හැකියාව තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයට පත්වෙනවා කියලා කියන්නේ ඒ තුලම පින්වත්නි අපි අකුසලයට ගමන් කරන මාර්ගය අඩාල කරනවා. ඉන්ද්‍රිය සංවරය තුලින්. දැන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ආකාරය තමයි අපි අවබෝධ කරගන්න ඕන. ඇස ගත්තොත් පින්වත්නි මේ ඇසේ කොතනකවත් අපිට දකින්න ලැබෙන්නේ ඒ ඇසින් දකින රූපය තුල ලස්සනයි එහෙම නැත්නම් අවලස්සනයි කියලා මේ ඉන්ද්‍රිය තුල සටහන් වෙලා නැහැ. මේ ඉන්ද්‍රිය තුල කැමැති අකමැති කියලා සටහන් වෙලත් නැහැ. මේ ඉන්ද්‍රිය තුල තියෙන්නේ පෙනීම විතරයි. අපි ඒ ඉන්ද්‍රිය කැමැති අකමැති කියලා බෙදා දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කැමැති අකමැති අතර තියෙන තත්වයකුත් තියෙනවා. ඒ තත්වය තමයි උපේක්ෂාව කියලා කියන්නේ. දැන් කැමැති නම් අපිට මොකද වෙන්නේ? ඒ කැමැත්ත තුල අපි ඇලෙනවා. කැමැත්තට අපි ඇලෙනවා අකමැත්තට අපි ගැටෙනවා. කැමැත්තත් එක්ක අපිට රාගය නැත්නම් ලෝභය එකතු වෙනවා. අකමැත්තත් එක්ක අපිට ද්වේෂය එකතු වෙනවා. තරහව එකතු වෙනවා. අමනාපය එකතු වෙනවා. උපේක්ෂාව තුල මෝහය එකතු වෙනවා. මේ තුලින් ඇස නිසා අපි රාග, දෝෂ, මෝහ උපදවාගෙන තියෙනවා. ඒ නිසා ඇස නිසා අපි මේ කෙලෙස් එකතු කරගෙන සසර ගමන නිර්මාණය කරගෙන තියෙනවා. පින්වත්නි මේ ඇසට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඇසට ආරක්ෂාවක් ඕන. ඒ ඇසට ආරක්ෂාව තමයි සිහිය කියලා කියන්නේ. කනට ආරක්ෂාව සිහිය. මේ ඉන්ද්‍රියන් පංචකයටම ආරක්ෂාව පවතින්නේ සිහිය තුල. නැත්නම් අනාරක්ෂිත තත්වයක තමයි මේ ඉන්ද්‍රියන් පංචකයම තිබෙන්නේ. ඒ අනාරක්ෂිත බව නිසාම සසර ගමන නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න හේතු වෙන කෙලෙස් උපදවා ගන්න හැකියාව තියෙනවා. ඒ කෙලෙස් උපදීමේ හැකියාව පවතිනවා ඒ తত্ত্বය මත. ඉන්ද්‍රිය සංවර කරගන්නකොට ඒ తত্ত্বය මගහැරිලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා
අපි ඇසින් රූපයක් දකිනකොට එය ලස්සනයි, අකමැති, එහෙම නැත්නම් ඒ මැදහත් කියලා දකිනවට එහා ගිහිල්ලා ඒ නිමිති වශයෙන් ගැනීම නොකර යුතු එකක්. න නිමිත්තක් ගායි හෝති. නානු ව්‍යංජනක් ගායි හෝති. ලෝකයේ රූපය දකින හැම අවස්ථාවකම එක්කෝ ලස්සනයි එක්කෝ අවලස්සනයි කියලා තමයි දකින්නේ. එතනින් එහාට අපි අරමුණු වශයෙන් නිමිති වශයෙන් එය පවත්වන්න උත්සාහ කරනවා. මගේ කරගන්න උත්සාහ කරනවා. එය තුල බැඳෙන්න උත්සාහ කරනවා. අන්න ඒ ස්වභාවය නවත්තන්නට ඕන. ඒ නිසා තමයි නානු ව්‍යංජනක් ගායි හෝති කියලා කිව්වේ. අනු ව්‍යංජන වශයෙන් මෙය හඳුනා ගැනීම නවත්තන්නට ඕන. පින්වත්නි බලන්න සමහරක් වෙලාවට ඔබේ දිව රසය හඳුනාගෙන තියෙන විදිහ. ඇතැම් වෙලාවට ඔබ බත් පිඟාන රහ බලමින් ඉන්නවා. කෑම ටික කනකොට බත් පිඟාන රහ බලනවා. ඒ රහ බැලුවට ඔබ මේ වෙලාවේ කන බත් ටිකේ රහ නෙවෙයි ඔබට දැනෙන්නේ. ඔබ කියනවා ඒ වෙලාවට අද නම් මේ බත් ටික රහයි කියලා කියනවා. ඒ කියන්නේ ඔබ අතීතයේ මීට වඩා රහ අඩුව කෑම කාලා තියෙනවා. ඒකත් එක්ක සංසන්දනය කරලා තමයි ඔබ අද මේ අවස්ථාවේ මේ බත් ටික කන්නේ. එතකොට ඔබ කෑම ටික කනකොට ඔබට එන්නේ රහ කියලා දැනෙන්නේ ඔබ මේ වෙලාවේ විඳින රසය නෙවෙයි. අතීත රසක්. ඒ අතීත රස ඇති වුණේ කොහොමද? ඔබ මේ දිව පිනවන්න ගිහිල්ලා ඒ තුල අනුව්‍යංජන වශයෙන් නිමිති වශයෙන් හඳුනාගත්ත නිසා. රූපයත් එහෙමයි. ඔබ දකිනවා ඉස්සර නම් මීට වඩා ලස්සනයි කියලා දකිනවා. ඒ දකින්නේ පින්වත්නි අතීතයේ රූපයක් එක්ක. අතීත මතකයක් එක්ක. ඒ මතකය තමයි ඔබට මේ වෙලාවේ ආවර්ජණය වෙන්නේ. අන්නේ නිමිති වශයෙන් ඔබ සිත තුළ තැම්පත් කරගත්ත ස්වභාවය තමයි බුදුහාමුදුරු සඳහන් කරන්නේ කෙලෙස් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා නිමිති ගැනීම අනුව්‍යංජන වශයෙන් හඳුනා ගැනීම නොකල යුතුව පවතිනවා. එසේ කරනකොට තමයි මේ ඇස සංවරයට පත් වෙන්නේ. මේ ඇස සංවරයට පත් වුණාට පසුව කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මේ වගේම තමයි කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියම්ම අපි සංවර කර ගැනීම තුල කෙලෙස් ඉපදීමේ අවකාශය නැති වෙලා යනවා. එහෙමයි කියලා අපේ ජීවිතවලට කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. දැන් බලන්න ඔබ පොහොය දවසට සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙච්ච දවසට ඔබ ආහාරය ගන්නේ ප්‍රතිවේක්ෂා කරමින්. මේ ආහාරයේ අවශ්‍යතාවය හඳුනාගෙන රසය පිණිස නෙවෙයි, ශක්තිය පිණිස නෙවෙයි, ලස්සන වෙන්න නෙවෙයි, වෙනත් අවශ්‍යතාවයක් උදෙසා නෙවෙයි. ඔබ ආහාරය ගන්නේ ජීවය පවත්වා ගැනීම පමණක්ම අරමුණු කරගෙන. ඒ තුල පින්වත්නි එදා දවසේ ඔබට ඒ ආහාරය ලබා ගැනීමත් එක්ක මොනතරම් සුවයක් තියෙනවද? මොනතරම් පහසුවක් ජීවිතයට ලැබිලා තියෙනවද? එහෙනම් අපිට මේ නිමිති වශයෙන් ගන්න ගිහිල්ලා එය තමයි අපිට අපහසුව බවට පත් වෙලා තියෙන්නේ. මේ කාරණා බුදුහාමුදුරුවෝ භාර සූත්‍රයේදී සඳහන් කරනවා. බරක් විදියට මේ කෙලෙස් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ පංච උපාදානස්කන්ධය තුල ඇතිවෙන උපාදානයන් තුල
බරක් විදියටයි අපි ඒ අරගෙන යන්නේ. ඒ බර විදියටයි බුදුහාමුදුරු බාර සූත්‍රයේදී සඳහන් කරන්නේ. නම් පහසුව තියෙන්නේ මේ බර බිමින් තිබ්බහම. මේ බර බිමින් තියන්න නම් සංවරයට පත්වීම, ඉන්ද්‍රිය සංවරයට පත්වීම කළ යුතුව පවතිනවා. දෙවැනි කාරණා විදියට පහනක් පදහනං කියලා දේශනාවේ සඳහන් කරනවා. ප්‍රහාණය කිරීම තුළ කෙලෙස් දුරු කරගන්න, යටපත් කරගන්න හැකියාව තියෙනවා. පින්වත්නි, කෙලෙස් දුරු කරගන්න, ප්‍රහාණය කරගන්න ආකාර 4ක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. නූපන් අකුසල් නූපදවන්නට උත්සාහ කරන්න ඕන. උපන් අකුසල් යටපත් කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම නූපන් කුසල් උපදවා ගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි උපන් කුසල් තව තවත් පවත්වාගෙන යන්න උත්සාහවන්ත වෙන්න ඕන. මේ ආකාරයෙන් උත්සාහ කිරීම තුළ කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ තුළ අපට කෙලෙස් යටපත් කරගන්න හැකියාව තියෙනවා. එනිසා අපි හැම වෙලාවෙම මේ සිත තුළ අකුසලයෙන් බැහැර වෙන්න උත්සාහ කරනවා නම් නව අකුසල් කර්මයක් සිත තුළට ඇතුළත් වෙන්න තියෙන ඉඩකඩයි ඒ තුළ වලකින්නේ. ඒ වගේම අප සිත තුළ තියෙන කෙලෙස් ධර්ම යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා එතකොට. ඒ කොහොමද? අපිට අලුතින් එන අකුසලයන් වළක්වා ගත්තට පස්සේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අප තුළ තියෙන අකුසලය. එය හඳුනාගෙන එයත් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අකුසල් නොමැති අවස්ථාව තුළට අපි කුසලය මුදුන්පත් කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. කුසලය ඒ තුළට රඳව ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අකුසලය දුරු වුණාම පමණින්ම නවතින්නේ නැතුව කුසලය ඒ තුළට රඳවා ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ තුළ අලුත් කුසලයන් ඇති කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අප සිද්ධ කරලා තියෙන කුසලයන් තව තව වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. මේ විදියට පින්වත්නි, කෙලෙස් ප්‍රහාණය කිරීම තුළ අපිට කෙලෙස් යටපත් කරගන්න, දුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා භාවනා ප්‍රධානය. භාවනාව තුළින්, භාවනාව කියලා කියන්නේ වැඩීම, කුසල අරමුණක් සිත තුළ තබා ගැනීම තුළ අයහපත් සිතුවිලි ඒ තුළට ඇතුළත් වෙන්න නොදී එක අරමුණක සිත පිහිටුවාගෙන කටයුතු කිරීම තුලත් කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. තප්පරයක් පාසා අපේ සිතට ඇතුළත් වෙන කෙලෙස් ධර්ම යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා එක කුසල අරමුණක් සිත පිහිටුවාගෙන සිටීම තුළ. දැන් භාවනාව කියලා ඔබ සිද්ධ කරන්නේ කුමක්ද? එක අරමුණකට සිත ගේනවා. මේ සිතට එක අරමුණක් විතරක් නෙවෙයි එක වෙලාවක දරන්න පුළුවන්කම තියෙන්නේ. මේ සිතට අරමුණු රාශියක් ගලාගෙන එනවා. නිකන් ඔබ විනාඩි කිහිපයක් නිශ්ශබ්දව එක තැනක හිටියොත් ඔබේ සිතට මොනතරම් අරමුණු ගලාගෙන එනවද? ඒ එන අරමුණු ඔස්සේ ගමන් කරොත් තව තව අරමුණු ඔබේ සිතට ඇතුළත් වෙනවා. අන්න ඒ වැඩි වශයෙන් එන, බහුල වශයෙන් එන අරමුණු එක අරමුණක් බවට පත් කර ගන්න. එක අරමුණකට සිත පිහිටුවා ගන්න. එය කුසල අරමුණක් වෙන්න ඕන.
ඒ කුසල අරමුණ තුල සිත පිහිටුවාගෙන අර අකුසලයන් දුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ කෙලෙස් දුරු කරගන්න හැකියාව තියෙනවා. මේ සිතට ඒ අවස්ථාවේදී බොහෝ සහනය ලැබෙනවා. මේ සිත විඩාබර වෙලා තියෙන්නේ අරමුණු ගණනාවක් ඔස්සේ ගමන් කරපු නිසා. එක අරමුණක ගමන් කරනකොට එක අරමුණක් සිත පිහිටුවාගෙන කටයුතු කරනකොට පින්වත්නි එයත් සියුම්ව තමයි දැනෙන්නේ. දීර්ඝ වශයෙන් වගේම කෙටි වශයෙන්ුත් ඒ අරමුණ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමයෙන් ඒ අරමුණත් නිරුද්ධ වෙලා යන ස්වභාවයක් අපට තේරෙනවා. ඒ තුල සමාධිගත සිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සමාධිගත සිත තුල අකුසලයෙන් බැහැර වුණ අවස්ථාව. ඒ සමාධිගත සිත කෙලෙස් වලින් බැහැර වුණ අවස්ථාව. ඒ සමාධිගත සිත තමයි අපි ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වත්නි යම්කිසි කෙනෙකුට මේ ලෝකේ ආරක්ෂිත තැනක් තියෙනවා නම් ඒ ආරක්ෂිතම තැන තමයි සිහිය පිහිටුවා ගත්ත තැන. සතර සතිපට්ඨානය තුල ජීවිත පවත්වන කෙනාව මාරයටවත් නොපෙනෙන අවස්ථාවක් විදියටයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ බව බුදුරජාණන් වහන්සේ පෙන්වනෝ දේශනාව තුලදී මාරයාගේ ඇස් දෙකට වැලි ගැහුවා හා සමානයි සිහිය පිහිටුවාගෙන ඉන්න අවස්ථාව. සතර සතිපට්ඨානය තුල ජීවිත පවත්වන කෙනාව මාරයට දකින්න පුළුවන්කමක් නැහැ. මාරයට අයිති සිහියෙන් තොර වුණ අවස්ථාව. අපි එය සඳහන් කරනවා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය තුල තමයි අකුසලයක් උපාදනය වෙන්න අවස්ථාව නිර්මාණය වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය තමයි අකුසලයකට පාර කියන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය තුල අකුසලයෙන් බැහැර වෙන්නට හැකියාව තියෙනවා. භාවනාව සිද්ධ කරන අවස්ථාව යෝනිසෝ මනසිකාර අවස්ථාව. සිත එක අරමුණක පිහිටලා ඉන්න අවස්ථාව. ඔබේ හුස්ම පොද හෝ එහෙම නැත්නම් ඔබ වෙන යම් අරමුණකට දැන් භාවනාවට අරමුණු වශයෙන් සඳහන් කරනවා කසින භාවනාව තියෙනවා. ඒ කසින අරමුණකට යොමු කරගන්න පුළුවන්. ඒ වගේම අට්ටික සංඥාව, ඒ වගේම අනිත්‍ය සංඥාව, මේ වගේ සංඥාවක් සිත තුළ අරමුණ හැටියට තබාගෙන කටයුතු කිරීම තුළ සිත සංවර කරගන්න පුළුවන්. ඒ වගේම ඒ තුළ කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අවසාන කාරණා විදිහට පැහැදිලි කරනවා අනුරක්කන පදහාන. පින්වත්නි, මේ ඇති කරගත්තා වූ සමාධිගත සිත තව තවත් පවත්වාගෙන යෑම පිණිස ඔබ කටයුතු කරන්න ඕන. සමාධිගත සිතක් කියලා කියන්නේ සිතේ කල්යාණ වූ අවස්ථාව. කල්යාණ මිත්‍රත්වය ඇති කරන අවස්ථාව. ඒ කල්යාණ මිත්‍රත්වයෙන් තමයි සිත සමාධිගත අවස්ථාව. එය පවත්වාගෙන යන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනි. සමාධි නිමිත්ත අපි පවත්වාගෙන යන්න කාලයක් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕන. දැන් ඔබට පුළුවන් gedara වැඩපළ කරනකොට පවා ඒ සිත සමාධිගතව ඇති කරගෙන ඒ වැඩපළ සිද්ධ කරගන්න. දැන් අපි මුලින් කතා කරා සංවරය පිළිබඳව.
සංවරය කියලා වෙන විදියකින් කියනවා නම් පින්වත්නි සීලය. කය වචන දෙකේ සංවර භාවය සීලය. ඒ සීලය තුල ඉන්න කෙනාට සමාධිගත සිතක් ඇති කරගන්න පුළුවන්. සීල සමාධි කියන ඊළඟ අවස්ථාවට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. සමාධිගත සිත දීර්ඝ වශයෙන් පවත්වනකොට ඒ තුල තමයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. ඒ තුල තමයි අවබෝධය ඇති වෙන්නේ. ඒ අවබෝධයත් ඇති කරගන්න හැකියාව තියෙනවා. පින්වත්නි, මේ විදිහට අපිට කෙලෙස් යටපත් කරගන්න, දුරු කරගන්න හැකියාව තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා කෙලෙස් දුරු කරන ආකාර 3ක් පිළිබඳව. ඒ තමයි තදංග ප්‍රහාණය. తాවකාලික වශයෙන් ඔබට යටපත් කරගෙන ඉන්න පුළුවන්. ඒක පෙන්නන උපමාවකින් ගෝලාකාර දෙයක්. අපි හිතමු ටෙනිස් බෝලයක් කියලා. මේ ටෙනිස් බෝලය ජලය පිරුණු බඳුනකට දාලා අතින් තද කරගෙන හිටියොත් ඒ උඩට එන්නේ නැහැ. යට තද වෙලා යටම තියෙනවා. හැබැයි අත ගත්ත ගමන් එතනින් ඉහළට එනවා. ඒ වගේ තමයි తాවකාලික වශයෙන් කෙලෙස් දුරු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තුල පමණයි කෙලෙස් දුරු කරගන්න පුළුවන්. එයින් පටන් ගන්න ඕන අපි කෙලෙස් දුරු කරන්න. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි යම්කිසි කාලයකට එය විස්කම්බන ප්‍රහාණය කියලා සඳහන් කරනවා. යම්කිසි කාලයකට කෙලෙස් දුරු කරගන්න පුළුවන්. ඔබ හිතන්න දවසේ පැයක් දෙකක් කියලා. එහෙම නැත්නම් දවසක් දෙකක් කියලා. එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් සතියක් මේක දික් කරගන්න පුළුවන් නම් පින්වත්නි ඒ තුල අපට ලැබෙන සැනසීම ඔබටම විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ කාලයකට කෙලෙස් දුරු කරන ආකාරය. ඒ තුල ඔබට ඒ සුවය විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණ වශයෙන් කෙලෙස් දුරු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කොහොමද? සමුච්ඡේදක ප්‍රහාණය. සමුච්ඡේදක කියලා කියන්නේ ඉතිරි නැතිව දුරු කරනවා කියන එකයි. එය පින්වත්නි මේ පෘතජ්ජන භූමියේ ඉන්න අපට කරන්න පුළුවන් කමක් නැහැ. පෘතජ්ජන භූමියෙන් මිදලා සෝවාන් සකදාගාමි අනාගාමි තලයට යනකම්ම කරන්න පුළුවන් කමක් නැහැ. රහතන් වහන්සේලාට පමණයි සමුච්ඡේදක ප්‍රහාණය සිද්ධ කරගන්න පුළුවන්. අනාගාමී තලයට පත්ුණයින් පසුව ඊළඟ රහත් භාවයට පත්වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියල්ල නැති කරලා දානවා කියන එකයි. කෙලෙස් නැති කරලා දාපු නිසා රහතන් වහන්සේලා නැවත ආගමනයක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා වගේම පසේ බුදුරජාණන් වහන්සේලාත් ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් නැවත නැවත කෙලෙස් එකතු වෙමින් මේ සසරට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා අපි කවුරුත් මේ කෙලෙස් දුරු කරන මාර්ගයේ අවසාන පියවර එක්කෝ රහතන් වහන්සේ නමක් බවට පත්විය යුතුයි. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්විය යුතුයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්විය යුතුයි. මේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණීම තුලින් තමයි කෙලෙස් සම්පූර්ණ වශයෙන් දුරු කරලා දාලා මේ සංසාර ගමනින් එතර වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි උත්සාහවන්ත වෙන්න ඕන. මේ ලැබූ මනුස්ස ආත්මය තුල ඒ වෙනුවෙන් කාලය යොදවන්න, ඒ වෙනුවෙන් අවස්ථාව යොදා ගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. අපිට ලැබුණු මේ මනුස්ස ආත්මය බොහොම අමාරුවෙන් ලබාගත් මනුස්ස ආත්මයක්.
මේ ලබාගත් මනුස්සාත්මය තුළ ප්‍රයෝජනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ සංසාර ගමන කෙටි කරගන්න මේ උපයෝගී කර ගැනීමත් එක්ක. එනිසා මිනිස්සු විදිහට අපට ඊළඟ පියවර විදිහට තබන්න පුළුවන්කම තියෙන්නේ මේ සසර ගමන කෙටි කරගන්න මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න. ඒ වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළේ. මේ ධර්ම මාර්ගය තුල පින්වත්නි සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වර්ධනය කර ගැනීම තුල එය වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ සංසාර ගමනින් කවදා හෝ දවසක එතර වෙන්නට අපිට වාසනාව භාග්‍ය තියෙනවා. ඒ වාසනාව භාග්‍ය ඔබ සැමටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාව තුලින් ඔබට මේ කෙලෙස් දුරු කරන ආකාර 4 ඔබ ඉගෙන ගත්තා. තව තවත් එය ඔබේ ජීවිතේ ප්‍රගුණ කරගත්තොත් ඔබට මෙලොව වශයෙන් සැනසෙන්න පුළුවන්කම තියෙනවා. පරලොව වශයෙන් සැනසෙල්ල උදා කරගන්න පුළුවන්කම තියෙනවා. දෙලොව සැනසීම කෙලවර නිවන් සුවය පිණිසම මෙය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට මිනුවන්ගොඩ පමුණුවේ පදිංචි එන්.එච්.ඒ. නන්දසිරි මහතාගේ 80 වන ජන්මදිනය නිමිති කරගෙන නැසී ගිය මිනුවන්ගොඩ පමුණුවේ විසූ දාවිත් අප්පුහාමි පියාණන්ටද බේබිනෝන රත්නායක මෑණියන්ටද සුජීවත්ව සිටින තම බිරිඳ වන ඉන්ද්‍රා රංජනී මහත්මියටද ඇයගේ දෙමව්පියන් වන ඌරාපාන කොස්වත්තේ පදිංචිව සිටි පියසේකර අප්පුහාමි පියාණන්ටද රොස්ලින් ආරියසිංහ මෑණියන්ටද තක්ෂලා පද්මශ්‍රී මල්ලීටද රෝහිණී මල්ලිකා අක්කාටද සඳමාලි සෝමරත්න මහත්මියගේ නැසේ ගිය පද්මනී කොතලාවල මෑණියන්ට මෙන්ම සිළුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මිනුවන්ගොඩ පමුණුව අංක 171 නිවසේ පදිංචි එන්.එච්.ඒ. නන්දසිරි මහතා විසින් 1999 අගෝස්තු 27 වන දින අභාව ප්‍රාප්ත එම්.ඒ.ඩී. රූපසිංහ මහතා ඒ සමගම එම්.ටී.එච්. පෙරේරා මහත්මිය සමගම කුසුමාවතී ජයවර්ධන මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයම මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණවීමත් නිවන් සුව පැතීමත් සුජීවත්ව සිටින සියලුම දෙනාට ඥාතීන්ට ආශිර්වාද කිරීමත් චිරජීවනයේ පැතීමත් ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට දේශකයන් වහන්සේට මේ උතුම් ධර්ම දානයේ පුණ්‍යානුමෝදනාවක් වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා නිවන්දම ජායල පදිංචි එම්.ඒ.ඩී. චන්ද්‍රවංශ මහතා සහ සහෝදර සහෝදරයන් පිරිස. පී.එම්.ඩබ්ලිව්. වික්‍රමරත්න හා ඇසලින් කුමාරසිංහ මෑණියන් දෙපළට පින් අනුමෝදන් කිරීමත්. සී.ඩී. වික්‍රමාරච්චි සහ ටී.එන්. විජේසිංහ තිලකරත්න පියාණන් දෙපළට පින් අනුමෝදන් කිරීමත්. ඥානවර්ධන සහ W.S. පෙරේරා පියාණන් දෙපළට පින් පැමිණවීමත්. ආචාර්ය ජුලියා හෝවිට් මෙනවියට සහ ටී. තිලකරත්න සොහිරාට පින් අනුමෝදන් කිරීම සහ සිළුම මියගිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්. සුජීවත්ව සිටින ඩී.පී. වික්‍රම ආරච්චි මෑණියන්ට සහ වික්‍රමාරච්චි තොටගමුව සහ කාර්යවසම් පවුල්වලට සම්බන්ධ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ පිණිසත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින්ද්‍රයන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පන්නිපිටිය මහල් වරාව අංක 78න් 8 පදිංචි භද්‍රානි සහ අශෝක තොටගමුව විසින් 2010 වසරේ අභාව ප්‍රාප්ත එච්. චමින්ද කුමාර පුත්‍ර සහ පවුලේ මියගිය ඥාතීන් සැමට පින් පැමිණවීමත්. ගුණවතී මහත්මිය දෙමව්පියන් වන මාටින් මහතා හින්නිහාමු මහත්මිය යන අයට පින් පැමිණවීමත්. ප්‍රේමදාස මහතාගේ දෙමව්පියන් උපාරිස් මහතා පැන්සිනාහාමි මහත්මිය යන අයට පින් පැමිණවීමත්. අස්නා ගොඩින් මියගිය ඒ.පී. සම්පත් පුත්‍ර පින් පැමිණවීමත්.
H.H. ධනපාල මහතාට පින් පැමිණවීමත්, විහාරස්ථානයේ අපවත් වී වදාළ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පින් පැමිණවීමත්, පවුලේ සැමට ආශිර්වාද කිරීමත්, සිළුම දෙනාට පවුල්වලට සම්බන්ධ දූ දරුවන්ගේ අධ්‍යාපන රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ අකුරැස්ස දියලප්පේ එල් හේන් කනත්ත පදිංචි AP ගුණවතී මහත්මිය සහ සිරියා පතිරණ මහත්මිය විසින්. පන්නල තිප්පා පොත්ත පදිංචිව සිට මීට වසර 4කට පෙර පරලෝ සැපත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ WM ප්‍රේමතිලක ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීමත්, වසර 8කට පෙර හදිස්සියේ විය වූ සෝභා චමන්දනී දියණියට පින් පැමිණවීමත්, දෙපාර්ශ්වම මියගිය දෙමව්පියන් හා සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, දේශකයන් වහන්සේට සෙත් පැතීමත්, සුජීවත සින දූ දරුවන්ට සහ බෝවත්ත සුමනා සිල් මාතාවට නිදුක් නිරෝගී සුව පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා. තිප්පා පොත්ත ඇලබඩගම පන්නල පදිංචි NK අගෝ නෝනා මහත්මිය විසින්. කොටුගඩ ගණේපොළ අංක 6B පදිංචිව සිට මීට වසර 5කට පෙර නම් 2022 8 වෙනි මාස 27 වන දිනට ඉහතදී අප අතරින් පරලෝ සැපත් වූ ආදරණීය ස්වාමි පුරුෂයා පියාණන් කිරි අත්තා වන LM සුද්දප්පුහාමි මැතිදුන්ට පින් අනුමෝදන් කිරීමත්, දෙපාර්ශ්වයම මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළු වර්ග පරම්පරාවල සිටින ඥාතීත මිත්‍රාදීන්ට පින් පැමිණවීමත්, සජීවත සිටින G සීලවතී ආදරණීය මෑණියන් නිදුක් නිරෝගී සුව පැතීමත්, ආශිර්වාද කිරීමත්, තරිඳු ලක්ෂාන් දරුවාගේ සියලු ග්‍රහ අපල දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කිරීමත්, පවුලේ සියලු දෙනාට රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු වල යෙදෙන දරුවන්ට සියලුම දෙනාට උතුම් ආකාරයෙන් සියලු කටයුතු සාර්ථක කරගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා කොටුගොඩ ගණේපොළ අංක 6B පදිංචි LM ලයිනල් ගුණතිලක මහතා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. කාරුණික පින්වත්නි, ඔබ ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම ජාතික ගුවන් විදුලිය ඔබට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දුන්නා. දායකත්වය දරූ පින්වතුන් ඒ සඳහා ධර්ම දායකත්වය ලබා දුන්න ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නට යෙදුණා. මේ අප සියලු දෙනා රැස් කරගත්තා වූ තුන් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුලින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාද කරත්වා, රැකවරණය සලසා දෙත්වා, සිදු කරන යහපත් වූ කටයුතු සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණ ශක්තිය සැලසේවා. කොරෝනා උවදුරු වසංගත තත්ත්වයන් ජීවිත තුලින් දුරින් දුරු කරන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය රැකවරණ ශක්තිය සැලසේවා. මෙසේ අපට ආශිර්වාද කරන දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකට පත්ව නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. මියගිය සියලු දෙනාටමත් මේ පින් හේතු වේවා. ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුන, රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් හේතු වේවා. ඒ ඇත්තෝද නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයටත් අද දායකත්වයේ දරූ පින්වතුන් සියලු දෙනාටමත්, ලක්වැසි ලෝවැසි ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, ජාතික ගුවන් විදුලි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මෙලව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේම සලසේවා. ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් අභිවෘද්ධිමත් වේවා. කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. සුපින්නතුනි, සංවර ප්‍රදාන සූත්‍රය ඇසුරුකට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී, කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේක්කාධිකාරී, රන්මුතුගල භික්ෂු අධ්‍යාපන ආයතන මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජනීය දෙහිපේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශය අමතන්න. ඔබට මෙම ධර්මානුශාසනාව ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි සිහිපත් කරන්නට කැමැති. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.